समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා වැඩසටහන් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. මේ වාගේ උතුම් ගාථා රත්නයකින් බොහෝ දෙනාගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දානය කරවහම මොනතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් බොහොම හොඳට දන්නවා. හැම දානයක්ම අභිභවනය කළ එකම දානයේ ධර්ම දානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වරක් සඳහන් කළේ භික්ෂූන් වහන්සේලා දෙනම මොන ගැහුණ මොහතක බණපද දෙක තුනක් උන්වහන්සේලා සාකච්ඡා කළා නම් ඒ අවසානයේ ස්වාමීනි අපිට පින් දෙන්න කියන්නේ කියලා. ඒ කියන්නේ දෙනමක් අතර සිද්ධ වෙන වචන කීපයක ධර්ම සාකච්ඡාවත් ඒ තරම්ම මහත්ඵල නිසා. හතර පද ගාථාවකින් කරන අනුමේවනී දේශනාවක්. ඒ කියන්නේ දානෙ ගෙදරක වගේ
සුළු අනුශාසනාවක් අවසානයේත් අපිට පින් දෙන්න කියලා. දෙවියෝ පින් වලට ඒ තරම්ම කැමති නිසා. එහෙනම් ධර්ම දාණය මොනතරම් මහත්ඵලද? පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණවල සමහර වෙලාවට යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සමහර සූත්‍රයක ඒ ප්‍රශ්නෙට විතරයි පිළිතුරු සපයලා තියෙන්නේ. නමුත් අපේ පිටකේ ඒ සූත්‍ර සාකච්ඡා කරනකොට විස්තර කරනකොට ඒ තැන සඳහන් කරලා තියෙනවා මෙන්න මේ කාරණාව තුලින් යම් කෙනෙක් දුර්මතයකට එළඹෙන්න පුළුවන්. ඒ දුර්මතේ ඛණ්ඩනය කිරීම සඳහා මෙන්න මේ කාරණාවත් මෙතන විස්තර කරන්න කියලා. දැන් අපි මෙතන සඳහන් කළා දෙවියෝ ඒ තරම් පින් වලට කැමතියි කියලා. නමුත් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ජානුස්සෝනි වර්ගයේ තියෙන ජානුස්සෝනි සූත්‍ර දේශනාවේදී ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ස්වාමීනි මියගිය අයට පින් අනුමෝදන් කරාම ඒ අයට පින් ලැබෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ස්ථානයේදී ලැබෙනවා අස්ථානයේදී නොලැබෙනවා කියලා. ස්ථාන මොනවද අස්ථාන මොනවද කියන කාරණාව පැහැදිලි කරනකොට අනුමෝදන් කරන පින් ලැබෙන්නේ නැති අස්ථානයක් හැටියට දිව්‍ය ලෝකෙත් දක්වනවා. පින් ලැබෙන්නේ නැහැ අනුමෝදන් කරන ඒවා කියලා. එතකොට දැන් ජානුස්සෝනි සූත්‍රයේ අහපු කෙනෙකුටයි මේ විස්තරයේ අහපු කෙනෙකුටයි ලොකු පැටලීමක් ඇති වෙනවා. මෙතන සඳහන් කරනවා දෙවියෝ පිනට හරි කැමතියි කියලා. එතන සඳහන් කරනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. ශ්‍රාවකයාගේ මෙන්න මේ වෙනස් වීම නැත්නම් ශ්‍රාවකයාට අවබෝධ කරගන්න තියෙන අපහසුතාවය මග හරවන්න ඕන නිසා ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියකට පැමිණීම වළක්වන්න ඕන නිසා ජානුස්සෝනි සූත්‍රයේ විස්තර කරනකොට අට කතාවේ සඳහන් කරනවා මෙතෙන්ට මේ කොටසත් පැහැදිලි කරන්න කියලා. ඒ කොයි කොටසද? මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා දෙවියන්ට පින් ලැබෙන හැටි. ඒ කොටස පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් ජානුස්සෝනි සූත්‍රය අහලා තියෙනවා. අනිත් කෙනා මහා පරිනිර්වාණ සූත්‍රය අහලා තියෙනවා. දැන් එක්කෙනෙක් කියනවා දෙවියන්ට පින් ලැබෙනවා කියලා. අනිත් කෙනා කියනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. මොකද දෙන්න අහලා තියෙන ධර්ම කොටස් දෙකක්. ආන්ගේ පැටලීම නතර කරන්නයි අර වාගේ තැන්වල මේ කොටස පැහැදිලි කරන්න කියලා සඳහන් කළේ. දෙවියන්ට අපි අනුමෝදන් කරන පින් ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ. අපේ මියගිය ඥාතියා මේ කෝටි ලක්ෂයක් සක්වලවල් ලක්ෂ ගාණක් එහා පැත්තේ සක්වලක දිව්‍ය ලෝකෙක ඉපදෙන්න පුළුවන්. පින් ලැබෙන්නේ අනුමෝදන් කරන පින්කම දිහා බලලා සතුටින් අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන් වෙන්න පුළුවන් නම් මහා බ්‍රහ්ම රාජයාටත් බලන්න පුළුවන්කම තියෙන සක්වලවල් 1000යි. එහෙනම් ඊට පල්ලෙහින් ඉන්න සාමාන්‍ය දෙවියෙකුට එච්චර බලන්න බෑ. එහෙනම් සක්වලවල් 200ක් 300ක් 500ක් එහෙන් ඉපදිච්ච දෙවියෙකුට සමහරලාට මේ සක්වලේ ඉඳලා අපි දෙන පින දිහා බලන්න හැකියාවක් නැති නිසා ඒ අයට අනුමෝදන් වෙන්න බෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. මේ සක්වලේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට මේ මනුලව දිහා ඕන තරම් බලන්න පුළුවන්. ඒකයි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එහෙම ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඉතින් මේක පරිනිර්වාණ සූත්‍රයේ තව බොහොම ගැඹුරට ඉතා විචිත්‍රව විස්තර කරලා තියෙනවා. එහෙමනම් මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න සූදානම් වෙන මොහොත. දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙනවා කියලා මම සිහිපත් කළා.
දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු අසන්තෙත්තන දිස්සන්ති රත්ති කිත්තා යථා සරාති. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ විශේෂයෙන් පින්නතුනි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික සිටුතුමාට. අපි ගාථා රත්නේ සරල තේරුම ටිකක් කල්පනා කරලා බැලුවොත් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි ඒ කාලේ වැඩ හිටියේ. දූරේ සන්තෝ පකාසෙන්ති සත්පුරුෂයෝ පුණ්‍යවන්තයෝ හුඟක් ඈත හිටියත් දුර හිටියත් ළඟ වගේ පේනවා. ළඟ වගේ දකින්නවා. දුරස් බවක් දැනෙන්නේ නැහැ සත්පුරුෂයන්ගේ. කොයි වගේද කියලා සඳහන් කළා. හිමවන්තෝව පබ්බතු. දැන් අපි කඳුකර ප්‍රදේශයකට යනකොට එහෙම නැත්නම් අපි ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න යනකොට අපිට හුඟ ඈතින් ශ්‍රීපාදේ පේනවා. හැබැයි පේනකොට අපිට තේරෙන්නේ දැන් හුඟක් ළඟයිනේ වගේ. නමුත් අපි යන වාහනින් වේවා වෙනත් ක්‍රමයකින් අපි ගමන් කරනකොට අපිට තේරෙනවා ළඟයි වගේ පෙනුනට කොච්චර දුරයිද. නමුත් පේන්නේ හරි ළඟයි කියලා. හිමාල පර්වතයත් එහෙමයි. යොදුන් 3000ක් වට ප්‍රමාණය. යොදුන් 500ක් විතර උස. ඒ වගේ කඳු මුදුන් 84000කින් හිමාලය සමන්විතයි. එයි මේකට හිමාලය කියලා නැත්නම් හිමවත කියලා කිවි. මිනිස්සුන්ගේ පියවි ඇහැට පේන්නේ නැති තරම් උසයි. ඒ උස ප්‍රදේශය සම්පූර්ණ හිමෙන් වැහිලා තියෙන්නේ. ඒ හිම අතරින් ගලාගෙන යනවා ගංගාවල් පහක්. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහි. හරියට මේ කඳු මුදුන වමනේ කරනවා වගේ. පස් පැත්තට මේ මහා ගංගා ගලාගෙන යනවා. හිමෙන් වැහිලා තියෙන්නේ. නිරන්තරයෙන්ම හිමෙන් වැහිලා නිසා හිමවත කියලා කියනවා. ඊට අමතරව හිමාලය පිළිබඳව තව විශේෂ විස්තර අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. සුවිශේෂී පොකුණු මේ ආශ්‍රය කරගත්ත 84000 කඳු මුදුන් වල පිහිටලා තියෙනවා. කරණ මුණ්ඩ විල, සීහ පපාත විල, අනවතප්ත විල, කුණාල පොකුණ, මන්දාකිනි පොකුණ මේ ආදි වශයෙන් ඊට සුවිශේෂී පොකුණු විල් පිළිබඳව සඳහන් කරනවා. මේවා එකින් එකට වෙනස්. කුණාල පොකුණ ගැන සඳහන් කරාම ඊටාම විචිතුරු සහ විවිධ මත්ස්‍ය වර්ගයන්ගෙන් පිරීලා තියෙන්නේ. ඒ පිළිබඳව මහා සමය සූත්‍ර අට කතාවේ වෙනම විස්තර කරනවා. මහා සමය සූත්‍රය ගැන පැහැදිලි කරනකොට මේ විස්තරය කරනවා කුණාල පොකුණ කොච්චර ලස්සනද. අපිට මේ සාමාන්‍ය මනුස්ස ලෝකේ දකින්න නැති අපූර්ව මත්ස්‍යයන්ගෙන් මේ විල පිරීලා තියෙනවා. ඒ වගේම අපූර්ව පක්ෂීන් එහි හැම තැනම ගැවසෙනවා. අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ අනවතප්ත විල ගැන විස්තර කරනවා. දැන් මේ කුණාල පොකුණේ විවිධ මත්ස්‍යයෝ ඉන්නවා. අනවතප්ත විලේ එකම ජලජ ජීවියෙක්වත් නැහැ. මතු පිටින් බලහම යම්සේ පවිත්‍රද නිල්ම නිල් පාට ජලකඳ පතුලට යනකම්ම ඒ විදිහටම පිරිසිදුයි. දැන් සතෙක් ඉන්නකොට පිරිසිදු බවක් නැහැ.
අපිට පානය කරන්න දුන්න පැන් වීදුරුවේ ඊටා කුඩා සතෙක් ඉන්නවා දැක්කොත් අපි අපිරිසිදුයි කියලා අයින් කරනවා. එහෙනම් ඊටාම පිරිසිදුයි කියලා නිල් පාට ජලතලයක් මතු පිටින් දැක්කහම නමුත් ජලතලයේ දිහා බලාගෙන ඉන්නකොට යටින් අපිට මත්ස්‍යෝ පේනවා. කැස්බෑවෝ ඉබ්බෝ වගේ සත්තු පේනවා. මැඩියෝ වගේ සත්තු පේනවා. තවත් නොයෙක් ජලජ ජීවීන් එහාට මෙහාට ගමන් කරනවා. තවත් යටට යනකොට දිවසෙල් කැට තියෙනවා. පාසි තියෙනවා. මේ නොයෙක් ආකාරයේ දේවල් තියෙන නිසා ඊටාම පිරිසිදුයි කියන වචනේ සඳහන් කරන්න බෑ. නමුත් අනවතප්ත විලේ එහෙම කිසිම දෙයක් නැහැ. මේ වාගේ මේ විල් අතර වෙනම වෙනසක් තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා රත්තරන් පර්වත වලින් හිමාලයේ යුක්තයි කියලා. රත්තරන් පර්වත තියෙන්නේ. එතකොට රෙදි පර්වත තියෙන්නේ. මණික් පර්වත වෙනම තියෙන්නේ. දියමන්ති පර්වත පිහිටලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. යොදුන් ගණන් දිගයි යොදුන් ගණන් උසයි. මේ හිමවත ඒ විදිහයි කියලා හිමාලය ගැන විශේෂ විස්තර සඳහන් කරනවා. එතකොට සත්පුරුෂයා කොච්චර දුර හිටියත් හිමාලය වාගේ ළඟයි. අසන්තේත්තන දිස්සන්ති රත්ති කිත්තා යතහ සරාති. නමුත් අසත්පුරුෂයා දුෂ්ප්‍රඥා දුස්සීලයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. කොයි වගේද? චතුරංග සමන්නාගත අඳුරේ විදින ඊතලයේ විදින පුද්ගලයාටවත් පේන්නේ නැහැ. මොකද්ද චතුරංග සමන්නාගත අඳුර කියලා කියන්නේ? අඳුරු කාරණා හතරක් එකට එකතු වෙනවා. සාමාන්‍යයෙන් මාසයක කළුවරම දවසේ අපි එදාට කියනවා මාසෙ පොය කියලා. කළුවර වැඩි නිසා සමහර අය කියනවා කළුවර පොය දවස කියලා. ඒ කියන්නේ කළුවර වැඩිම දවස. එතකොට පින්නතිනේ සාමාන්‍යයෙන් අපි කටයුතු කරනකොට මුළු අහසම කළු පාට වලාකුලෙන් පිරුණාම මුළු පරිසරයම අඳුරු වෙලා යනවා. එතකොට පියවි ආලෝකේ නැහැ, අඳුරු ස්වභාවයක් පෙන්වනවා. ඒක අඳුරු අවස්ථාවක්. මහා ඝන කැලෑවකට රිංගහම කැලෑව ඇතුළත් අන්ධකාරයෙන් යුක්තයි. රූස්ස ගස් හැම තැනම වැවිලා නිසා අඳුරුයි. මධ්‍යම රාත්‍රියේ දවසේ කළුවර වැඩිම වෙලා එන සඳහන් කළා කළුවර පොය දවසේ අහස ඝන වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක මධ්‍යම රාත්‍රියේ මහ ඝන කැලෑවක් ඇතුළට කෙනෙක් රිංගුවොත් මේ හතර එකතු වුනහම කොහොම කළුවරක් තියෙයිද? අන්න ඒකට කියනවා චතුරංග සමන්නාගත අඳුර කියලා. අපට නම් කොහොමවත් මොකවත් පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට මෙන්න මේ චතුරංග සමන්නාගත අඳුරෙත් ඊටාම පැහැදිලිව යොදුනක් ඈතට පේනවා කියලා සඳහන් කරනවා. නමුත් පින්නතනි මේ වාගේ අන්ධකාරයක කෙනෙක් දුන්නට ඊතලයක් යොදලා දුනුදිය ඇදලා මුදා හැරියොත් දුනුදිය මුදා හරින පුද්ගලයාටවත් ඊතලේ පේන්නේ නැහැ. එhmenan මේ දුෂ්ප්‍රඥා දුස්සීලය බුදුරජාණන් වහන්සේගේ ළඟම හිටියත් ඔවුන් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් සරණක් ලබන්නේ නැති නිසා ඔවුන් හුඟක් ඈතයි කියලා සඳහන් කරනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. අනාථපිණ්ඩික සිටුතුමාටයි දේශනා කළේ. අනාථපිණ්ඩික සිටුතුමා ළමා කාලේ ගුරු ගෙදර ඉගෙන ගන්නකොට
සිටුතුමාට මුණ ගැහිච්ච තවත් සිටු පුත්‍රයෙක් හිටියා. ඒ තමයි උග්ග නගරේ උග්ග කියන සිටු කුමාරයා. මේ දෙන්න බොහොම හිතවත්. ශිල්ප ඉගෙනගෙන පිට වෙලා එනකොට මේ හිතවත්කම රැකගන්නත් එක්ක යෝජනාවක් කළා. අනාගතේ මව්පියන්ගේ කැමැත්තට අනුව අපි දෙන්න විවාහ වුණාම ඔබට දුවක් ලැබුණොත් මට පුතෙක් ලැබුණොත් ඒ දෙන්න ආවාහ විවාහ කරමු. මට දුවක් ලැබිලා ඔබට පුතෙක් ලැබුණොත් ඒ දෙන්න ආවාහ විවාහ කරමු. එතකොට අපි දෙන්නගේ මේ සම්බන්ධය දිගටම පවතිනවා. දෙන්නම ඒකට එකඟ වුණා. දෙන්නම පස්සේ කාලේ විවාහ වුණා. අනාථපිණ්ඩික සිටුතුමාට දුවලා 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් මහා සුභද්‍ර, අනිත් එක්කෙනා චූල සුභද්‍ර, බාල එක්කෙනා සුමන. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමන. උග්ග සිටුතුමාට පුතෙක් හිටියා. එක දවසක් උග්ග සිටුතුමා පණිවිඩයක් කිව්වා සවැත් නුවරට වෙළඳාම එනවා කියලා. සිටුතුමාට රාත්‍රියේ නවාතැන් දෙන්න අනාථපිණ්ඩික සිටුතුමා කටයුතු කළා. චූල සුභද්‍රාවට කතා කරලා මතක් කළා දුවේ අද උග්ග සිටුතුමා එනවා මෙහි. දුවේ ඒ වෙන කවුරුවත් නෙමේ ඒ උඹේ අනාගත තාත්තා. සිටුතුමා වෙනුවෙන් කල යුතු යම් කටයුත්තක් තියෙනවා නම් ඒ අප උපස්ථාන ආදී සියලුම කටයුතු ඔහු මෙහි වසන තාක්කල් ඔබ කරන්න ඕනේ. තාත්තගේ වචනේ බොහොම සතුටින් පිළිගත්තා. උග්ග සිටුතුමා වෙනුවෙන් කල යුතු සියලු දේවල් නොපිරිහෙලා මනාව තමන්ගේ අතින්ම සම්පූර්ණ කළා. කෑම ටික පවා දැසි දස්සන්ට නොදී තමන්ම ඊවා. උග්ග සිටුතුමාට ඇය ගැන ඇති වුණේ පුදුම පැහැදීමක්. පිටත් වෙලා යන්න ලෑස්ති වෙලා සිටුතුමාට කතා කරලා කියනවා මතකද? අපි දෙන්න ඒ කාලේ යෝජනාවක් කරගත්තා. ඒකට දැන් කාලේ හොඳයි. ඔබේ දෙවනි දුව මගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා. අනාථපිණ්ඩික සිටුතුමා හරිම ශ්‍රද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේ යමකට විරුද්ධ නම් සිටුතුමා නැවත ඒ ගැන කවදාවත් කල්පනා කරන්නේ නැහැ. උග්ග සිටුතුමාගේ වචනේ අහගෙන ඉඳලා මොකද උග්ග සිටුතුමා පරම මිත්‍යා දෘෂ්ටිකයි. බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි අහවල් සිටුවරයා චූල සුභද්‍රා ඉල්ලනවා. බුද්ධ උපස්ථානයේට සංඝ උපස්ථානයේට මනාව කැප වෙලා ඉන්න මේ දරුවෝ 3 දෙනා බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා යයි ගැන. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහ සිටුතුමනි කමක් නැහැ. චූල සුභද්‍රා උග්ග නගරයට විවාහ කරලා දෙන්න කියලා. ඒ දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නිකම්ම නෙමෙයි. ඒ හරහා තවත් මහා ලොකු පිරිසක් සංසාරයෙන් එතර කරන්න පුළුවන් ඉඳා. බුදුරජාණන් වහන්සේගේ අවසරය ඇතුව විවාහයට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලා චූල සුභද්‍රාව උග්ග නගරයට පිටත් කරන්න කටයුතු කළා. පින්නතන හෙට දවසේ දුව විවාහ කරලා දෙන දවසේ අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ දුව ළඟට කැඳවගෙන ඇයට විශේෂ අවවාද 10ක් ලැබලා දුන්නා. විශාඛා මහ දේවිය විවාහ වෙලා යන දවසේ ඇයටත් මේ අවවාද ලැබුණා. පළවෙනි අවවාදය තමයි දුවේ විවාහ වුණාට පස්සේ එහි ගිහිල්ලා කවදාවත් ඇතුළත ගින්දර පිටට දෙන්න එපා කියලා. මොකද්ද මේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කියන්නේ? නැන්දනියගේ අඩුපාඩු, මාමණ්ඩිගේ අඩුපාඩු, ස්වාමි පුරුෂයාගේ අඩුපාඩු.
කවදාවත් බාහිර කෙනෙක් එක්ක කතා කරන්න එපා. ඒක හොඳ ජීවිතයකට මගක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අසාර්ථක ජීවිතයකට මගක් වෙනවා. දුකින් පිරිච්ච ජීවිතයකට හේතුවක් වෙනවා. පෞල් ජීවිතේ කඩා කප්පල් වෙන්න හේතු වෙනවා. එින්ද ඇතුලේ තියෙන ප්‍රශ්න ඇතුලේම විසඳනවා මිසක් එළිය කෙනෙකුට කොහොමවත් දැනෙන්න තියන්න එපා. ඒක තමයි ඇතුළත ගිනි පිටට දෙන්න එපා. ඒ වගේම දුවේ පිටත ගිනි ඇතුළට ගෙනියන්නත් එපා. ගින්න කියන්නේ ඔබට මට බොහෝම හිතවත් දෙයක්. ගින්නෙන් අපිට තියෙන ප්‍රයෝජන මෙතකයි සීමාවක් නැහැ. නමුත් මේ ඇතුළත ගිනි පිටට දෙන එකයි පිටත ගිනි ඇතුළට ගන්න එකයි අර කතා කරපු ගින්නට වඩා හරිම භයානකයි. අර ගින්න අපට උපකාර කළා. හැබැයි මේ ගින්න හැම වෙලාවෙම අපිව විනාශම කරනවා. පිටපැත්තේදී ඔබට අහන්න ලැබෙයි ස්වාමියාගේ අඩුපාඩු. ස්වාමියාගේ වැරදි. නැන්දම්මගේ හැටි. මාමණ්ඩිගේ හැටි. නොඑක් දේවල් කියයි. අද සමාජයේ අපිට ඒ වාගේ දේවල් කොයි තරම් අහන්න ලැබෙනවද? දුවෙක් අලුත් ගමකට විවාහ වෙලා ගියහම පුතෙක් අලුත් ගමකට විවාහ වෙලා ගිහලා එහි පදිංචි වුණහම ටික දවසක් යනකොට ආවට ගම්මුන්ගෙන් මේ පවුලේ අයගේ අඩුපාඩු නිකන් වරුසාව වගේ අහන්න ලැබෙනවා. ඊට පස්සේ අපි ඒක මත පිහිටලා gedara අය දිහා වෙනම අමුතු කෝණකින් බලන්න පටන් ගන්නවා. අරගොල්ලෝ කියපු දේවල් එක්ක. ඒ අයගේ අඩුපාඩු ඇති කියලා හිතාගෙන ඒ විදිහටම බලන අපිට ඒ අයගේ හැම කටයුත්තක්ම පේන්න පටන් ගන්නෙත් ඒ විදිහටම තමයි. එතන ඉඳලා ටික ටික ඒ ජීවිත දෙදරන්න පටන් ගන්නවා මිස ශක්තිමත් වෙන්නේ නැහැ. ආන්ගේ නිසා සඳහන් කළා පිටපැත්තේ ඉන්න කවුරුවත් උඹේ ස්වාමියයි නැන්දයි මාමයි ගැන යම් දේවල් කියනවද ඒව අහලා එතනම අත්හැරලා පෙර තිබිච්ච ගෞරවයෙන්ම ගෙට යන්න කියලා. පිටත ගිනි ගෙනියන්න එපා ඇතුළට. තුන්වෙනිව සඳහන් කළා දුවේ දෙන අයට දෙන්න ඕනේ කියලා. කෙනෙක් යමක් ඉල්ලගෙන එන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපේ ගෙදරකට ඇවිල්ලා කෙනෙක් උදැල්ල ටිකක් ඉල්ලනවා. හැන්දෑවේ ගෙනත් දෙන්නම් කියලායි කියන්නේ හවස ඇත්තටම ගෙනල්ලා දෙනවා. දර කෑල්ල පරාගන්න පොරෝ ටිකක් ඉල්ලනවා. හැබැයි ආපහු හවස ගෙනල්ලා දෙනවා. බැරිම වුණොත් හෙට ගෙනල්ලා දෙනවා. අන්න ඒ නිසා යමක් ගෙනහිල්ලා ආපහු දෙන කෙනාට නොපැකිලවම දෙන්න කියලා සඳහන් කළා. හැබැයි තව සමහර කෙනෙක් දෙන්නම් කියලා අරන් යනවා ආයෙ දෙන්නෙම නැහැ. ටික කාලයක් ගිහිල්ලා අමතක කරලා ආයෙත් එනවා අපිට අමතක ඇති කියලා ආයෙත් ඉල්ලන්න. එදත් අනුකම්පා කරලා දුන්නාම ඒකත් අමතක කරලා නැවත මාස ගානකින් තවත් දෙයක් ඉල්ලන්න ආපහු වෙනවා. අන්න එහෙම නොදෙන්නන්ට දෙන්න එපා කියලා සඳහන් කළා. මොකද එතකොටත් පවුලේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙගොල්ලටම දෙන්න කියලා. දැන් දෙන්නන්ට නම් දෙන්න ප්‍රශ්නයක් නැහැ. ආය කියනවා නොදෙන්නන්ටත් දෙන්න කියලා. එතකොට කලින් නොදෙන්නන්ට දෙන්න එපා කියලා මෙතන ආය කියනවා දෙන්න කියලා. එහෙම කීවේ අපේ නෑදෑයෝ ඊටාම දිලිඳු අය ඉන්නවා. ඒ අය අපේ නෑදෑයෝ. ඇත්තටම ඒගොල්ලන්ට මොකවත් නැහැ. වේල කණ්ඩවත් නැහැ. ඇවිල්ලා කියනවා හාල් සේරුවක් දෙන්න කියලා. අපි දන්නවා හාල් සේරුව ආයෙ ලැබෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට හාල් සේරුවක දෙන්න. යාචකයෙක් ඇවිල්ලා අපෙන් මුදලක් ඉල්ලනවා. අපි දන්නවා ආපහු දෙන්න නෙමෙයි ඉල්ලන්නේ කියලා. දෙන්න නොවේ බව දැනගෙන එයාට දෙන්න. තව කෙනෙක් ඇවිල්ලා උපකාරයක් ඉල්ලනවා. ඒක දෙන්න නෙමෙයි.
නමුත් එයාට දෙන්න. නැතිම නිසා ඉල්ලන්නේ. බැරිම නිසා ඉල්ලන්නේ. හැබැයි ආපහු දෙන්න ශක්තියක් නැහැ. මම ඒක හොඳටම දන්නවා. හැබැයි අර කලින් කියපු නොදෙන පුද්ගලයා දෙන්නම් කියලායි ගෙනියන්නේ. මේගොල්ලෝ දෙන්නම් කියන්නේ නැහැ. නැති නිසාම ඉල්ලනවා. ඒ හින්දා ඒගොල්ලන්ටත් දෙන්න. ඊළඟට සඳහන් කළ අදුවේ සැපසේම නිදා ගන්න කියලා. සැපසේම ඉඳ ගන්න කියලා. මොකද්ද මේ සැපසේ ඉඳ ගන්නවා කියලා කියන්නේ? අපි කියමු ගේ ඇතුලේ තියෙන ආසන 3යි. එකක නැන්දම්ම ඉඳ ගන්න ඕනේ, අනිකේ මාමන් ඉඳ ගන්න ඕනේ, අනිකේ ස්වාමියා ඉඳ ගන්න ඕනේ. නමුත් නැන්දම්ම හෝ මාමන්දි හෝ ස්වාමියා හෝ ඉඳ ගන්න ඉන්නකොට ඒ අය එන්න කලින් මම ගිහිල්ලා ඒ ආසනයක වාඩි වුණොත් නැවත ඒ අය අහම මට ඒ අයට අසුන දීලා නැගිටින්න වෙනවා. හැබැයි එහෙම වෙන්නේ ලේලි ගුණවත් නම්. ලේලි සිල්වත් නම්. වැඩිහිටියන්ට සලකනවා නම් ලේලිට ආපහු නැගිටින්න වෙනවා. ඉතින් වාඩි වෙච්ච තැනින් නැගිටිනවා කියන එක දුකක්. ආන් ඒක නිසා නැවත නැගිටින්න වෙන්නේ නැති තැනක වාඩි වෙන්න. එතකොට අසුන පිළිය යුතු ගරු කළ යුතු ආවත් ඒ අයට අසුන් ඉතුරු වෙලයි තියෙන්නේ. ආන් ඒකයි කියේ සැපසේම වාඩි වෙන්න. සැපසේම අනුභව කරන්න. ඒ කියේ සියලු දෙනාම අනුභව කරලා ඉවර වුණාම අනුභව කරන්න. ඊළඟට කිව්ව සැපසේම සැතපෙන්න. gedare ඉන්න හැමෝම නිදාගත්තට පස්සේ අන්තිමට නිින්දට යන්න කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා දුවේ නුඹේ gedare විශේෂයෙන් ගිනි දෙවියන් පිදිය යුතුයි. කවුද මේ ගිනි දෙවියෝ කියලා කියන්නේ? නැන්දම්ම මාමණ්ඩි ස්වාමියා පිළිබඳව උඹෙන් කළ යුතු යුතුයකම් ටික මනාව සම්පූර්ණ කරන්න ඕනේ. අවසානට සඳහන් කළා ඇතුළත දෙවියන් පුදන්න කියලා. ඇතුළත දෙවියෝ කියලා කිව්වෙත් ඒ 3 දෙනාටම තමයි. දෙවියන්ට පුද පූජා පවත්වනවා වගේ ඒ 3 දෙනාට සලකන්න. හැබැයි ගින්දරට වගේ සර්ප රාජයෙකුට වගේ හැම වෙලාවෙම ඒ ඇයට බය වෙන්න ගරු කරන්න. මේ අවවාද 10යි ලැබලා දෙන්නේ. මේ අවවාද 10 පින්නතිනේ තව මීට වඩා හුඟක් දීර්ඝව සාකච්ඡා කරන්න විස්තර කරන්න පුළුවන්. මේක හරියට තේරුම් ගන්න යමෙකුට පුළුවන් වුණොත් යමෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අද කෙනෙක් මේක පිළිබඳව හොඳ දැනුවත් භාවයක් ලැබුවොත් මොන පෞල් ජීවිතයේ දසාර්ථක වෙන්නේ? උපාධියක් එක දුවක් දුන්නට වඩා මේ කාරණා ටික හොඳට දැනුවත් කරලා දුන්න දුවගේ පෞල් ජීවිතය මං හිතන්නේ සාර්ථකයි. නමුත් උපාධි කීපයක් තියෙන අය සමහර ලාවට පෞල කලමනාකරණය කරගන්න බැරුව උසාවියේ ඉන්නවා පහුවෙන් වෙන්න හිතාගෙන. ඊට වඩා හරි වටින උපදෙස් ටිකක් සිටුතුමාගෙන් දුවට ලැබිලා තියෙනවා. ඇයි විවාහ වෙලා උග්ග නගරයට යනකොට ඇගේ රූප සම්පත්තිය, ඇය පැලඳලා ඉන්න ආභරණ මේ සියල්ල උග්ග නගර වාසීන්ට පේන්න ඕන නිසා, දකින්න ඕන නිසා හැමෝටම පෙනෙන රථයක තමයි ඇය යන්නේ. උග්ග නගරයට පිවිසෙනකොට උග්ග නගර වැසියෝ සිටු මාලිගාවේ අලුත් දියණිය සිටු කුමාරයාගේ අලුත් බිරිඳ පිළිගන්න බොහෝම සතුටින් පෙරමගට ආවේ. හැමෝම ඇයට තෑගි භෝග ගෙනාවා. ඇය නැවත ඒ තෑගි භෝග පිළි අරගෙන ආපහු සුදුසු අයට ඒ තෑගි භෝග එහෙම්මම පිටත් කළා. ඇය මාලිගාවට පැන වෙලාවේ ඇගේ ගුණය මුළු නගරෙම පැතිරිලා ඉවරයි. ඒ තමන්ට ලැබෙන දේ ආපහු සුදුසු කෙනෙකුට පරිත්‍යාග කරලා ඉවරයි. මුළු නගරේම ගුණයෙන් ප්‍රකට කරගෙනම තමයි මාලිගාවට ගියේ. අනාථපිණ්ඩික සිටුතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කරවලා
මහ දන් පූජා කරලා තමයි දුව පිටත් කළේ. හැබැයි එහෙ යනකොට දුව පිළිගන්නේ එහෙත් මහ දන් දෙනවා. කාටද දන් දෙන්නේ? අචේලකයන්ට. පරම මිත්‍යා දෘෂ්ටිකයි කියවනේ. අචේලකයන්ට දන් දෙන්නේ. ඒගොල්ලෝ නිර්වස්ත්‍රවයි ඉන්නේ. චූල සුභද්‍රාවට පණිවිඩයක් කිව්වා අපේ ආර්යයන් වැඳගන්න ඉන්න කියලා. නමුත් ඒ ගියේ නෑ. ඒ සඳහන් කළා ලැජ්ජ නැති අය ළඟට මට එන්න බෑ කියලා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි දවස්වල අචේලකයන්ට දන් දෙන දවස්වල පණිවිඩය වඳින්න එන්න කියලා ඇය ආවේ නෑ. සිටුතුමාට කේන්ති ගියා. අපේ කුල දේවතාවරුන්ට ලැජ්ජ නැති උන් කියලා කියනවා. ඒ හින්දා වහාම මම පිටුවහල් කරන්න කියලා නියෝග කළා. හැබැයි අනාථවෙන්නික සිටුතුමා දුව විවාහ කරලා දෙනකොට මධ්‍යස්ත පුරුෂයෝ 8 දෙනෙක් ඈත් එක්ක ඉවලා තියෙනවා. ඒගොල්ලෝ හරි මධ්‍යස්ත වෙන්න ඕනේ. ඒ ගෙදරින් දුව වරදක් කළා නම් ඇයට පිට වෙන්න කීවනම් හැබැවින්ම ඇය වැරදිද? එහෙම නැත්නම් ඇයට මේ නිකරුණේ චෝදනා කරනවද? ඇය වැරදි නම් වැරදිමයි කියලා කියන්න ඕනේ. ඇය නිවැරදි නම් දැඩි ස්ථාවරයේ ඇයි නිවැරදි කියලා මේ අය ඉන්න ඕනේ. ඒ අයටත් දැනුවත් කළා. කාරණාව ඇහුවා. ඒගොල්ලෝ කිව්වා චූල සුභද්‍රාව වැරදි නෑ කියලා. චූල සුභද්‍රා සඳහන් කළා මම දන් දෙනවා. හැබැයි මම දන් දෙන්නේ මේ වාගේ නිර්ලජ්ජිතයන්ට නෙමෙයි. මම දන් දෙන්නේ ආර්යයන් වහන්සේලාට. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝයාට. මෙහෙම කරුණ දක්වහම සිටු දේවිය සඳහන් කළා දුවේ උඹේ ඔය කියන ආර්යයන් වහන්සේලා අපිට දකින්න බැරිද? ඒ සඳහන් කළා පුළුවන්. එහෙනම් මෙහාට වැඩමවන්න. ඒ ආර්යයන් වහන්සේලාගේ ලක්ෂණ ගැන අපිට කියලා දෙන්න කියලා. චූල සුභද්‍රා කියනවා එහෙනම් අහගන්න. මගේ ආර්යයන් වහන්සේලා කොහොමද කියලා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. සංසුන් මනසකින් යුක්තයි. යන වෙලාවට, එන වෙලාවට, සිටින වෙලාවට හැම වෙලාවෙම බිමට හැරවාගත් ඇස් වලින් යුක්තයි. මගේ ශ්‍රමණයන් පමණට පමණක් කතා කරයි. ප්‍රමාණික මූල කතා කරන්නේ නැහැ. මගේ ශ්‍රමණයන් තිදොරින් පිරිසිදුයි, ඊ타ම නිකලල් අයයි. ඊළඟට සඳහන් කළා මේ ලෝකෙ මිනිස්සු ලාභයෙන් උඩඟුයි, අලාභයෙන් දූෂිතයි. මගේ ශ්‍රමණයන් ලාභ අලාභ දෙකේම මධ්‍යස්ථයි. ඒ සඳහන් කළා ලෝවැසියෝ සම්පත් වලින් උඩඟුයි, සම්පත් පිරිහුණ විට කලකිරී. මගේ ශ්‍රමණයෝ සම්පත් ඇතත් නැතත් හරි මධ්‍යස්ථයි. මේ ලෝකෙ මිනිස්සු ප්‍රශංසාවෙන් උඩඟුයි, නින්දාවෙන් කලකිරී. මගේ ශ්‍රමණයන් වහන්සේලා ප්‍රශංසාවටත් නින්දාවටත් එකසේම සතුටුයි. කලකිරීමක් නැහැ. යුද්ධයට වන් හස්තියෙක් සිව් දිකින් එන ඊතලවලට මුහුණ දෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේලා මේ ශාසනයේ ගුණ පුරලා කවුරු මොනවා කීවත් කොහොම වාග් ප්‍රහාර එල්ල කළත් උන්වහන්සේලා හැම එකක්ම සතුටින්ම බාර ගන්නවා. ඒ හැම එකකටම උන්වහන්සේලා සුදුසුයි. සැපයෙන් උඩඟුවන දුකට පසුතැවෙන ලෝකයා අතර මගේ ශ්‍රමණයන් වහන්සේලා සැප දුක දෙකේම සාමාන්‍යයි. සැපයෙන් උද්දාමයට යන්නෙත් නැහැ. එහෙම නැත්තම් දුකට පසුතැවිල්ලටපත් වෙනවා කියලා දෙයක් ඒ ජීවිතවල ඇත්තෙත් නැහැ. නෑ බෑ කියන කාරණාවත් සැපයත් මධ්‍යස්ථවම ඉවසනවා. මේ ආදි වශයෙන් ශ්‍රමණයන් වහන්සේලා පිළිබඳව සංඝයා පිළිබඳව අපූර්ව විස්තරයක් කරනවා. එතකොට තමයි නන්දනිය කියන්නේ උන්වහන්සේලා මෙහාට ගෙන්නන්න කියලා. චූල සුභද්‍රා මාලිගාවේ උඩුමහන්තලාවට ගිහිල්ලා
සවැත් නුවර ජේතවනාරාමේ පැත්තට හැරිලා පසඟ පිහිටවල වැඳගෙන බුදු ගුණ සත්‍යයනා කරලා සමම්පිච්ච මල් නැලි 8ක් අහසට විසිකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරන්න. හෙට උග්ග නගරයේ මේ සිටු මාලිගාවට දානිට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස මැද වැඩ ඉඳගෙන ධර්ම දේශනා කරන වෙලාව මේ සමන් මල් අහසින්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට හෙලින් වියනක් බැඳා වගේ නතර වුණා. එදා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අතිශයින්ම පැහැදිච්ච අනාථපිණ්ඩික සිටුතුමා නැවත වතාවක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හෙටත් මගේ ගෙදරට මහා සංඝයා එක්ක දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහා සිටුතුමනි මම ආරාධනාවක් කලින් බාරගත්තා. ඒක නිසා හෙට වඩින්න හැටියක් නෑ. සිටුතුමා අහනවා ස්වාමීනි මම මෙතෙන්ට ඇවිල්ලා කොච්චර වෙලාද? නමුත් වෙනත් අමුත්‍යෙක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න ආව මම දැක්කේ නෑ. කාගෙන් කොයි වෙලාවෙද ආරාධනාව බාරගත්තේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහ සිටුතුමනි චූල සුභද්‍රා මට ආරාධනාවක් කළා හෙට දානෙට. සිටුතුමා පුදුමයටපත් වෙලා කියනවා ස්වාමීනි ඇය ඉන්නේ සවැත් නුවර ඉඳලා යොදුන් 120ක් ඈත. ඇය කොහොමද ආරාධනා කළේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අර මල් වියන චූල සුභද්‍රාවගේ ආරාධනාවයි. ඔය කාරණාව සඳහන් කරමින් තමයි අර ගාථා රත්නය දේශනා කළේ මහ සිටුතුමනි මේ සත්පුරුෂයෝ කියන අය කොයිතරම් දුර හිටියත් ඔවුන් දුර නෑ ඔවුන් ළඟයි. අසත්පුරුෂයා මොනතරම් ළඟ හිටියත් ඔවුන් හරි දුරයි ඈතයි කියන කාරණාව දේශනා කළේ එදා. මේ අවස්ථාවටයි ඔය දේශනාව කළේ. බුදුරජාණන් වහන්සේ ඇගේ ආරාධනාව බාරගත්තා. ඇය ඒ බව දන්නවා. ඇය හෙට දානෙට අවශ්‍ය සියලුම දේවල් සිටු මාලිගාවේ ලෑස්ති කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා සඳහන් කළා චූල සුභද්‍රාගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේ බාරගත්තා. බුදුරජාණන් වහන්සේට උග්ග නගරයට වඩින්න පහසුකම් හදන්න කියලා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා දිව්‍යමය වූ කූටාගාර 500ක් මවල ඒ සියල්ල පසක තියලා ජේතවනාරාමේ සුගන්ධ කුටිය ළඟට ගිහිල්ලා හිටගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දානෙට වඩින්න කුටියෙන් එළියට වඩිනකන්. වැඩියහම දිව්‍යමය කූටාගාරවල වඩා හිඳවලා අහසින්ම යොදුන් 120ක් ඈතින් තියෙන උග්ග නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන ගියා. සුදුසු තන්හි බුදුරජාණන් වහන්සේ කූටාගාර වලින් බැහැලා අප්‍රමාණ බුද්ධ ලීලාවෙන් යුක්තව උග්ග සිටු මාලිගාවට වඩිනකොට උග්ග නගර වැසියෝ සාදු සාදු කියන හඬ නගාගෙන ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකයි මේ අය. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේට සකස්පු දානෙ පිළිගන්නවා. දානෙ වළඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ අපූර්ව අනුශාසනාවක් කළා. මේ අනුශාසනාව අවසානයේ උග්ග සිටුතුමා ඇතුළු 84000ක් ධර්මාවබෝධය ලැබුවා කියලා සඳහන් කරනවා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කේ මීට වඩා හුඟක් කලින්. 84000ක් දෙනා මේ මොහොතේ සසරින් එතර කරවන්න පුළුවන් නම් ධර්මාවබෝධයක් දීලා. ඒක කළ යුතුම වැඩක් නිසායි චූල සුභද්‍රාව මේ මිත්‍යා දෘෂ්ටික ගෙදරට විවාහ කරලා දෙන්න කියලා සඳහන් කළේ. පිළිතුරේ භාග්‍යතුන් වහන්සේ මේ සිල්වත් ගුණවත් උත්තමාවියට චූල සුභද්‍රාවට කොයිතරම් සැලකුවාද? සිල්වත් අයට ගුණවත් අයට බුදුරජාණන් වහන්සේ කොච්චර ළඟද?
මහා කල්ප ලක්ෂයක් 80 මහා ශ්‍රාවක බෝධිය වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරපු බුදුරජාණන් වහන්සේගේම ඥාති මලනුවන් වෙච්ච අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගතනතුර ලබාපු අනුරුද්ධ මහරහතන් වහන්සේට කතා කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අනුරුද්ධ අපි ආපහු සවැත් නුවරටම වඩිනවා. නමුත් මේ චූල සුභද්‍රාවට අනුකම්පාවෙන් ඔබ උග්ග නගරයේම වැඩ ඉන්න කියලා. අනුරුද්ධයන් වහන්සේ උග්ග නගරේ නතර කරලා ඊතුරු භික්ෂුන් වහන්සේලාත් එක්ක භාග්‍යතුන් වහන්සේ නැවත සවැත් නුවරට වැඩියා. මේ වාගේ මහා පුරුෂයෙක් ඒකේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ මෙවන් කෙනෙක් වෙනුවෙන් නතර කළේ ඇගේ ගුණය ප්‍රකට කරවමින් මේ උග්ග නගරේ තවත් ඉන්නවා නම් මිසදිටු වැළඳගත් අය චූල සුභද්‍රාව නිසා ඒ අයත් සම්මාදිට්ඨිකව බවට පත් කරන්න. මේ කරුණ ඔක්කොම සැලකිල්ලට ගෙනයි මතක් කළේ කල්යාණ මිත්‍රයෝ. කොයි තරම් දුරද? නමුත් ඔවුන් දුර නැහැ කියලා. ශ්‍රද්ධාවයි පමණයි. සිතුම් පැතුම් මෙහෙමයි. හැම වෙලාවෙම ගුණයෙන්ම පිරීලයි. මේ කරුණු කාරණා පැහැදිලි කරමින් තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. එහෙමනම් පින්නතුනි අපිත් සෙල්වත් වෙනවනම් ගුණවත් වෙනවනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවනම් බුද්ධ දේශනාවට අනුකූල නම් අද බුදුරජාණන් වහන්සේ අපි දිහා බලනවා. අපේ ජීවිත සතර අපායට යොමු වෙනවද? බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙනවා. ඒ පිහිට වෙනවා කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි යම් දවසක වැළඳගෙන පිළිපදින්න පටන් ගත්තා නම් අපි සතර අපායෙන් ඈතට යනවා. මෙන්න මේ දේවල් සිටිය යුතුයි මේ දේවල් නොසිටිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් නොසිටිය යුතු දේවල් නොසිතා ඉන්න තාක් අපි සුගතිය පැත්තට යනවා. නමුත් රාගික අරමුණු, කාමුක අරමුණු, දේශ සහගත සිතුවිලි වලින් හිත පුරවගත්ත තරමට අපි වේගයෙන් නිරේ දිහාට යනවා. එයින් වැළකුණ දවසට සුගතිය පැත්තට යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මනාව දරන පිළිගත් අවබෝධ කරන පුද්ගලයා නිරයට යන ගමන නවත්තලා සුගතියට පාර හදනවා. ඕන් දිහා බුදුරජාණන් වහන්සේ නිතර නිතර බලනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිතර නිතර ඔවුන්ට ලැබෙනවා. එහෙනම් මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලබා ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට පෙනිපෙනී ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අපි මැරෙන්න බය නැති අය බවට පත් වෙනවා. සතර අපායට බය නැති අයට බවට පත් වෙනවා. සසර කෙටිකරන්න සසර දිනන්න සුදුසු පුද්ගලයෝ බවට පත් වෙනවා. එතෙන්ට යන්නේක මේ ලැබිච්ච ජීවිතේ පරම පවිත්‍ර පරමාර්ථයේ බවට පත් කරගන්න ඕනේ. එවන් තැනට සිත මෙහෙවන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වය කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි වෛද්‍ය පබා රසිකා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් උතුම් අරමුණ පියදාස ඒකනායක පියාණන්ට සහ සුමනා ඒකනායක මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. කෙටිම කාලයකින් ධර්මාවබෝධය ලබා ගැනීමට මේ කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කිරීම. පවුලේ සහෝදර සහෝදරියන් හා ඥාති හිත මිත්‍රාදීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පවුලේ අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා
ආශිර්වාද කිරීම. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීම. බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක අවසරයි බොරලන්දී වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීම. ධර්ම දේශනා කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. කල්යාණ මිත්‍ර දේශප්‍රිය මැතිතුමා හා ප්‍රියංකා රණසිංහ මැතිණියට ආශිර්වාද කිරීම. දුවා දරුවන්ට ආශිර්වාද කිරීම. ධර්ම ශ්‍රවණය කළ අප සැමගේ නමින් මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. පින්තුනි, මේ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා වෛද්‍ය පබා රසිකා ඒකනායක මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේම උදා වේවා. එතුමිය ඇතුළු අන් සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිතින් ඒ උතුම් ධර්මදේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් চিරාත් කලක් මෙවැනි උසාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ ගුවන් විදුලියේ මහනුවර ආස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.